නමස්කාරය කියන පන්සිල් ගන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमक्कदं धम्मस्सवන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද ජපානයේ ඉබරකි පළාතේ ඉඳලා අපේ මේ තරුණ දූල පුතාලා කිහිප දෙනෙක් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයට පැමුණුනේ උතුම් සද්ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා ආශිර්වාද ලබා ගන්නට. අද පැමිණිච්ච මේ දුවදරුවෝ අතරින් එක දුවෙක් ශාමලි දුවගේ ජන්මදිනය අදට යෙදිලා තිබෙන නිසා විශේෂයෙන්ම තමන්ට අද වගේ දවසක මේ ලෝකේ උපදින්නට උපකාරවත් වෙච්ච තමන් හදපු වඩපු ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයේ ජීවත් වෙන ආදරණීය අම්මා තාත්තට ආශිර්වාද කරන්නට තමයි අද ඉදුව මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ. ඊට අමතරව මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් ගෙදර තමන් එක්ක පුංචි කාලේ නේද තමන්ගේ හුරතල් සතුන් විදියට හැදිලා වැඩිලා මිය ගියපු සතා සීපාවොන්ටත් පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා කල්පනා කළා. කොහොඳ දෙයක්. ඊට අමතරව අද මේ ස්ථානෙට ආපු මේ තරුණ දූල පුතාලා හැම දෙනාගෙම පවුල්වල දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට ආශිර්වාද කිරීමත් මේ හැම දෙනාගෙම නමින් මිය ගිය අයට පින් දීමත් අද පින්කමේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් නුවන් සුරංග සොයුරාගේ
මිය ගියපු දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට අද මේ උතුම් පුණ්‍ය කර්මයේදී අපේක්ෂා කරන අරමුණු අතර තිබෙනවා ඒ පවුලේ ඥාතීන්ට පින් දෙන්න. ඉතින් අපි සතුටු වෙනවා අද මේ දරුවන්ට වැඩ දවසක් සතියේ දවසක් ජපානයේ නිවාඩුවක් හදා ගන්නවා කියන එක දුෂ්කරයි. අය 3ක 3මාරක අඩුම 4ක දීර්ඝ ගමනක් දුරක් ගෙවාගෙන කිලෝමීටර් 100 ගාණක් දුර ඇවිල්ලා තවත් එවැනිම දුරක් නැවත යන්න තිබුණා. බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දරුවෝ මේ පින්කම කරගන්න දුර බැහැර ඉඳලා පැමුණුනේ ඉමහත් ගෞරවයකින් ශ්‍රද්ධාවකින් මේ සේනාසනයට ආවේ. ඉතින් තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් යාළුවොත් එක්ක එකතු වෙලා මේ වගේ පින්කමක් කරන්න හිතපු එක ගැන අම්මට තාත්තට සෙත් පතන්න හිතපු එක ගැන තමන්ගේ ඥාතීන්ට වගේම ගෙදර හැදිලා වැඩිලා මිය ගියපු සතා සීපාවට පවා පින් දෙන්න හිතපු එක ගැන අපි ශාමලී දුවටත් ඔබගේ මේ යහළු යෙහෙලියන් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා එහෙම සිතුවිලි ඇති හොඳ යහපත් දරුවෝ ලෙස ඔයගොල්ලෝ ඉන්න එක ගැන. අද මම දැන් මෙතනට ආපු මේ දරුවෝ සමහර අය අධ්‍යාපන කටයුතු කරනවා, සමහර අය රැකිරක්ෂා කරනවා. මෙහි ජීවත් වෙන අතරතුරේ ඔයගොල්ලෝගේ ජීවිතේ වඩා යහපත් කරගන්න උදව් වෙන ධර්ම කරුණු කීපයක් කියලා දෙනවා. සේක කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර 6 වෙනි නිපාතේ. සේක කියන්නේ හික්මෙනවා කියන එක. හික්මෙනවා. හික්මෙන කෙනෙක්ගේ ගාව නොතිබිය යුතු දේවල්. කියන්නේ හික්මෙන්ට නැත්තම් පුහුණු වෙන්න, දියුණු වෙන්න තමන්ගේ ජීවිතේ යහපත් කරගන්න, සාර්ථක කරගන්න හිතන කෙනෙකුට බාධා වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් තමයි බුදුහාමුදුරුවෝ සේක සූත්‍රයේදී කියලා දීලා තියෙන්නේ. ඒ කරුණු දැනගන්න එක මේ වගේ රටක ඇවිල්ලා ජීවිතේ ගොඩනගා ගන්න විශාල පරිශ්‍රමයක යෙදෙන මේ දරුවන්ට ගොඩක් උපකාරවත් වේවි කියලා අප විශ්වාස කරනවා. පළවෙනි ධර්මයේ ලෙස තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔබගේ පිරිහීමට ඒ කියන්නේ ඔබගේ පුහුණු වෙන කටයුතු නැත්තම් ඔබගේ හික්මීම නැති වෙනවා යම්කිසි ආකාරයකින් ඔබ කම්මාරාමතා කියන ඇලීමෙහි නියලුනොත්. කම්මාරාමතා කියලා කියන්නේ තමන්ගේ අරමුණට අදාළ කාර්යයන් ඇර වෙනත් කාර්යයන්හි ඇලෙන්න බැඳෙන්න පටන් ගත්තොත් කියන එක. දැන් මෙහෙට ආපු අරමුණක් තියෙනවානේ. මෙහෙට ආව මූලික අරමුණ තමයි සල්ලි හම්බ කරන එකනේ. ලංකාවේ හම්බ කරන්නට බැරි මුදල් ප්‍රමාණයක් ලංකාවේදී ලබා ගන්නට බැරි ජීවන තත්වයක් මෙහෙට ඇවිල්ලා ලබා ගන්න ඕනෑ කියන අදිස්ථානෙන් තමයි ලක්ෂ ගාණක් ඒජන්සි වලට ගෙවලා ඉස්කෝල හොයාගෙන ජීවිතේ කවදාවත් ඉගෙන ගත්තේ නැති භාෂාවක් ඉගෙන ගන්න තෝරාගෙනනේ ලංකාවේදීත් ඒවා ටිකක් ඉගෙනගෙන මෙහි ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා දැන් සමහර වෙලාවට ඔබ සෙමුංගක්කෝ ගිහිල්ලා දැන් තවත් ඉස්සරහට යන්න උත්සාහ කරනවානේ. එතකොට ආව අරමුණ තමන්ගේ ජීවිතයේ මූල්‍යමය වශයෙන් සාර්ථක කර ගැනීම නම් වෘත්තියකට ගිහිල්ලා එතනින් ජීවිතේ දියුණු කර ගැනීම නම් ලෞකිකව තමන්ගේ අම්මා තාත්තට ඉන්නවට වඩා හොඳ ජීවිතයක් උදා කර දීම නම් ආපු අරමුණ. තමන්ට හොඳ ජීවිතයක් මීට වඩා පහසුකම් සහිත ජීවිතයක් උදා කර ගැනීම නම් ඔබ මෙහි ආපු අරමුණ හඳුනගෙන ඒක මතක තියාගෙන ඒ අරමුණ ජය ගන්නට උදව් වෙන දේවල් ටික කරනවා. ඒ අරමුණට හානි වෙන දේවල් වල නොඇලී ඉන්නවා. දැන් මෙහි ආවට පස්සේ මූලිකම දේ
ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ යන එක ප්‍රධානම අරමුණක් වෙන්න බෑ. ගොඩක් අයට ඉස්කෝලේ යන කාලේ වෙන අරමුණු වෙනවා. ඔය අරුබයිතෝ එකක් කරන්න නේ පාර්ට් ටයිම් එකක් කරන්න පොඩි වෙලාවක් හම්බ වෙනවානේ. ඉස්කෝලෙන් පැය ගාණක් හම්බ වෙනවා. හැබැයි බොහෝ දෙනෙක් කරගන්න අපරාධයක් තමයි ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ටික දවසක් ඉස්කෝලේ ගිහිල්ලා සමහර අය ඉස්කෝලේ මග ඇරලා අපි කියන්නේ පනිනවා නේ. එතකොට ආවේ ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ ඉවර කරගෙන සෙමුංගක්කෝ ගිහිල්ලා ඊට පස්සේදී ලංකාවේ විදියට නම් කාර්මික තාක්ෂණික ආයතනයකට නේ අධ්‍යාපන ආයතනයකට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ යම් පදනමක් හදාගන්න නම් ඔබ පාසලේ වීසා එක නැති කරගෙන ඒ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන වැඩවල පැටලෙන්න යන්න හොඳ නැහැ. දීපු වෙලාවට අමතරව නිදි වරාගෙන යම් කිසි දෙයක් කරගත හැකි නම් ඒක කර ගැනීම වෙනම කාරණාවක්. ආර්ථිකය ශක්තිමත් කරගන්න. නමුත් වැඩිපුර සල්ලි හම්බ වෙනකොට ඒකට තියෙන ආසාවෙන් අධ්‍යාපනයේ කඩාකප්පල් කරගත්තොත් තාම නරක තත්වයක් මේ රටේදී හිතන්නේවත් නැති වෙලාවක උදා වෙන්න පුළුවන්. ඒ නිසා පුතාලා ආපු අරමුණ හොඳට මතක තියාගෙන ආපු අරමුණේ පළවෙනි පියවර ඉගෙන ගන්න. ඒ අවුරුදු 4 නේ. ඒ අවුරුදු 4 ඉවසගෙන ගියොත්, දරාගෙන ගියොත් අනිවාර්යයෙන්ම මේ රට තුල ඔබගේ අරමුණු සපුරා ගන්නට අවශ්‍ය කරන පසුබිම සැකසේ. මේ ඉතින් සුයි පැදෙනවා වගේ දේවල් හම්බ වෙන්නේ නැහැ. හැම එකටම උත්සාහ කරන්න ඕන නේ. වීරය කරන්න ඕන. දැන් ලංකාවේ යාළුවෝ එම හිතනවා ඇති දැන් ඔයගොල්ලොන්ගේ ජීවිතේ ඔක්කොම ප්‍රශ්න විසඳිලා ඇති කියලා නේ කතා කරා. ඒගොල්ලෝ තහනවා ඇති ජපන් එන හැටි. හැබැයි ඔබ දන්නවා මේ රටට ආවා කියලා හැම විසඳෙන්නේ නැහැ. මේ රටට ආවනම් ආපු අරමුණේ දීර්ඝ කාලයක් වීරය කරන්න ඕන. ඊට අදාළ කටයුතු කරන්න ඕන. ඒ අරමුණට හානි වෙන කටයුතු වල නියැලෙන්න මනස ඇබ්බැහි වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක බොහොම පරිස්සමින් බොහොම වගකීමෙන් කරගන්න ඕන දෙයක්. නිවන් දකින්න හිතනවා. දැන් ඔය ලෞකික ජීවිතේනේ නේ. නිවන් දකින්න හිතන කෙනෙකු නම් එයා ගිහි වේවා පැවිදි වේවා නිවන අරමුණු කරගෙන නම් තමන්ගේ කටයුතු කරන්නේ. එයා ඉතින් දවසේ සත්පුරුෂ ඇසුර පවත්ත ගන්න වෙනවානේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රද්ධා සීල ශ්‍රුතචාග පඤ්ඤා ආදී ගුණ ධර්ම දියුණු කර ගන්න ඕන. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ නියැලෙන්න ඕන. ඒ කටයුතු වලට තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඒ කටයුතු වලට ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව මුළු දවස පුරාම නිවන අරමුණු කරගත්තු කෙනෙක් කරන්නේ සල්ලි හම්බ කරන වැඩේ නා. එතකොට අන්න යා කම්මාරාමතා වුණා වෙනවනේ. වෙනත් කටයුතු වල ඇලුනා වෙනවා. එතකොට අර මූලික අරමුණ ජය ගන්නට ඒ පැවිද්දටවත් ඒ ගිහියටවත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හැම තිස්සෙම අපි බලන්න ඕනි දේ තමයි මම මේ කරගෙන යන දේවල් මගේ අරමුණ සම්පූර්ණ කරගන්නට උදව් වෙන දේවල්ද බලලා අරමුණට හානි කර දේවල් නම් ඒ දේවල් වලින් අයින් වීම සාර්ථකත්වයට ප්‍රධාන මඟක්. ගොඩාක් අය අසාර්ථක වෙලා තියෙන්නේ තමන්ගේ අරමුණට අදාළ දේවල් කරන්න නැතුව වෙන ඒවා කරනවා. O level කරන කාලේ A level කරන කාලේ ඊට අදාළ වැඩ ටික කරා නම් ගොඩක් අය ඇත්තටම O level A level හොඳට පාස් වෙනවා. ගොඩාක් අය ඒ අරමුණේ නොගිහිල්ලා යාළුවෝ එක්ක යනවා විවිධ දේවල් වලනේ. ඉතලා අන්තිමට විභාගේ අසමර්ථ වුණාට පස්සේ ඒගොල්ලෝ පසුතැවෙනවා. පරාදේ පාඩම් කරේ නැහැ. පාඩම් කරා නම් මීට වැඩිය හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා. අදිවසෙන් විඳවනවා. එහෙනම්
තමන්ගේ අරමුණට අදාළ දේ කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කම්මාරාමතා නැත්නම් අරමුණට අදාළ නැති වැඩවල ඇලෙන්න එපා කියලා දේශනා කළා තියෙනවා. පළවෙනි එක ඒක. දෙවෙනි එක. භස්සාරාමතා. භස්සාරාමතා කියන්නේ කතාවෙහි ලොල්ලුවෙක් නොවිය යුතුයි. දැන් අපේ මිනිස්සු ෆෝන් වල ඉන්න විදිය දැක්කම යපන්නු පුදුම වෙනවා. නේ. පුදුම වෙනවා. ඒ කියන්නේ මේ කුඩ වෙලා ෆෝන් වල රැඳෙනවනේ. දැන් ඉස්කෝලේ මමත් ඉස්කෝලේට යන නිසා සෙන්සෙලා පුදුම වෙනවා අපි ගෙවල් වලට පන්සලට දිනපතා කතා කරනවා කිව්වා. පුදුම වෙනවා. අරේ කියන පුදුමෙන් කියන්නේ එච්චර කතා කරනවද කියලා. ඇත්තටම කිව්වොත් අපේ ගොඩක් වෙලාව නාස්ති වෙමින් තියෙනවා දුරකථනවල එල්ලී ඉඳීම නිසා. ගොඩක් වෙලා. ඊළඟට කවුරු හරි මුණ ගැහුණාට පස්සේ ඒ අයත් එක්ක කියව ඉඳ යෑම නිසා මොන තරම්නම් වැඩ පාඩු වෙනවා. ලංකාවේ සමහර අය ගෙදරකට ආවට පස්සේනේ උදේ ආවන් තවල්ටත් කාලා හවස තේත් බීලා ඒත් කියෝලා ඒ යන්නේ නැහනේ. ඒ යන්නේ නැහැ. ඒත් කියෝනවා. කාලෙකින් ආවේ කියා කියෝනවා. ඉතින් ඒ කාලය තුල මොන තරම් ඒ ගෙදර මේ සාර්ථකත්වයට හානි වෙනවද? ඒ තමන් ගියපු තැන මිනිස්සුන්ගේනේ. වැඩ කීයක් ඒ මිනිස්සුන්ගේ පාඩු වෙනවද? පළවෙනිම දේ. ඊළඟට තමන් එහෙම හැසිරීම නිසා තමන්ගේ වැඩ කොච්චර පාඩු වෙනවද? පැය ගණන් ඒ විදියට යම් කිසි කෙනෙක් පුරුදු වුණොත්, අබ්බැහි වුණොත් එක එක්කෙනා එක්ක කතා කර ඉන්න ඊට පස්සේ යාට ඒක නැතුව බැරුව යනවා. කොයි තැන වැඩ කරන්න ගියත් කොයි කටයුත්තේ නියැලෙන්න ගියත් එයාට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා එයාගේ මනසට ඇඩික්ට් වෙලානේ කියවන එක. ඊළඟට කියවන්න කෙනෙක් නැති වුණොත් උමුතු වෙලා යනවා. ඒක හරි හානියක්. මේ කියන්නේ කතා කරන්න එපා කියලා නෙමෙයි. අවශ්‍ය දේවල් අපි කතා කරන්න ඕනේ. ඒත් අනවශ්‍ය තරම් වෙලාවල් අපි දුරකථනවලට වෙන් කරන්නට ගත්තොතින් නැත්තම් එක්ක කමුවලට වෙන් කරන්නට ගත්තොතින් ඇත්තටම මේ වගේ රටක නම් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහනේ. ආයතන වලින් පන්නලා දාවිනේ. එහෙම ඉන්න බෑනේ ෆෝන් වල එල්ලිලා. ඔක ලංකාවේ ඉන්න සමහර වෙලාවට යාළු හිත මිත්‍රාදීන්ට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හිතෙන්නේ මේ ජපානේ ගිහිල්ලා ලොකුකම ඉහට ගහලා කියලා. විනාඩියෙන් දෙකෙන් ෆෝන් එක තියන්න ගත්තොත් එහෙම වැඩ කිව්වොත් එහෙම හිතන්නේ දැන් මේ හරි ගිහිල්ලා මග අරිනවා කියලා. මග අරිනවා නෙමෙයි මේකේ ෆෝන් වල එල්ලිලා ඉන්න බෑ. එහෙම එල්ලිලා හිටියොත් වෙන්නේ ඊළඟ වැඩේ පහු වෙනවා. ඊළඟට ඒක නිසා ඊළඟ වැඩේ පහු වෙනවා. රාජකාරියක් කරනවා නම් හෝ පාඩම් කරනවා නම් ඉගෙන ගන්නවා නම් හෝ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ භස්සාරාමතානේ ඕනවට වඩා කතා කර ඉන්න ලොල් වෙච්ච එක්කෙනෙක් වෙන්න නම් එපා. එහෙම වුණොත් ඒ වැඩ එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒවයි අන්තිම අසාර්ථක වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා. ඔබට අරමුණක් තියෙනවා නම් ඔබේ අරමුණ විනාශ වෙලා යයි. ඔබ සීමාවක් නැතුව කියවන කෙනෙක් වුණොත් ඒත් අවශ්‍ය දේ කතා කරන්න. අවශ්‍ය දේ කතා කරන්න. දැන් සමහර ප්‍රශ්නනේ හමු වෙලා විසඳන්න ඕනේව ෆෝන් වලින් විසඳන්න බෑ. SMS වලින් විසඳන්න බෑ. හමු වෙලා කතා කරන්න. මොකද SMS ගහන්න පටන් ගත්තට පස්සේ අපි යවන එක නෙමෙයි අනිත් මනුස්සයට තේරෙන්නේ. එයා ඒක වරදවා තේරුම් අරන් තව එකක් එවන. ඉතින් ඒක විස්තර කරන තව එකක් යනවා. ඉතින් පැදුරු ගණන් කොට ඉන්න ඕනේ නේ.
ඉවරයි. දවසත් ඉවරයි, වැඩත් ඉවරයි. අසාර්ථකත්වය ඔළුවත් නරක් වෙලා. ඒ නිසා හොඳට ඔබ මේව අවබෝධ කරගන්න ඕන ජීවිතය සාර්ථක වෙන්න. නිවන් මඟ අවබෝධ කරගන්න, උතුම් නිවන අවබෝධ කරගන්න වීරිය කරන කෙනෙකුත් බස්සාරාමතාවෙන් හෙවත් නිතර කියව ඉන්න තියෙන ලෝලත්වයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ ලෝලත්වයෙන් මිදෙන්න ඕන. හේතුව සීමාවක් නැතුව එවැනි අරමුණක ඉන්න පැවිද්දෙක්, භික්ෂුවක්, භික්ෂුණියක්, මෙහෙණක් එහෙම ඇලිලා ගැලිලා ඉන්න ගියොත් කතාවෙහි ඒ ස්වාමීන් වහන්සේගේ, මෙහෙණින් වහන්සේගේ පැවිදි ජීවිතයට අදාළ අරමුණු වල නියැලෙන්න වෙලාවක් නැති වෙනවා. බුදුහාඳුරු දේශනා කරලා තියෙන්නේ අවශ්‍ය වෙලාවට ධර්මයේ ශ්‍රවණය කරන්නනේ. අවශ්‍ය තැන්වලදී ධර්මයේ සාකච්ඡා කරන්න. කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා. ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ. අවශ්‍ය වෙලාවට අර්ථාන්විත ධර්මානුකූල තම අරමුණ දියුණු කරගන්න උදව් වෙන, අනිකාට උපකාරයක් වෙන අත්‍යවශ්‍ය දේවල් කතා කරන කෙනෙක් වෙන්න. අනිත් වෙලාවට අරියෝවා තුන්හි භාවෝ ආර්ය නිශ්ශබ්දතාවය. උතුම් නිහඬ කමින් ඉන්න. උතුම් නිහඬ කමින් ඉන්න කියන්නේ කට පියාගෙන උඩ බලන් ඉන්නවා කියන එක නෙමෙයි. සතිමත්වනේ. ඇත්තටම කිව්වොත් සතර සතිපට්ඨානයෙන් යුක්තව කටයුතු කරන්න. අරියෝවා තුන්හි භාවෝ කියන්නේ ආර්ය නිශ්ශබ්දතාවය කියන්නේ පූර්ණ සිහියෙන් නිහඬව ඉඳීම. ආර්ය නිශ්ශබ්දතාවය. නිදාගන්න එකවත්, කට අරන් උඩ බලන් ඔහේ කල්පනා කර ඉන්න එකවත් නෙවෙයි. සිහියෙන් ඉන්න. හැබැයි නිහඬව, නිශ්ශබ්දව නේ. හැබැයි කතා නොකරම ඉන්න කෙනෙක් වෙන්න එපා ලෞකික ජීවිතේ. අවශ්‍ය දේවල් සාකච්ඡා කරන්න ඕන. ප්‍රශ්නයක් තියෙන තැනදී කතා කරන්න ඕන. කෙනෙක් කතා කරනකොට අහන් ඉන්න තරම් කාරුණික වෙන්න ඕන. නැත්තම් ලෞකික ජීවිතේ ප්‍රශ්න එනවනේ. අම්මට තාත්තට අහුම්කම් දුන්න නැතොත්, අම්මා තාත්තා එක කතා නොකරොත් ඒගොල්ලෝ විඳවන්න පටන් ගන්නවා. ඒ නිසා ඒවට අපි වෙලාවල් වෙන් කර ගන්න ඕන. මේ වෙලාවේ මම කතා කරනවා. මම අම්මා තාත්තා ගැන බලනවා. Tamanට බිරිඳක්, සැමියෙක් ජීවත් වෙනවා නම්, දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න අනිවාර්යෙන්ම කැප වෙන්න ඕන. ඒගොල්ලෝ වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ඕන. අපේ කාර්යබහුල ජීවිතයක් තිබුණා. පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නවා නම් ඔවුන් ගැන සොයලා බලන්න, කතා බස් කරන්න, දවසේ දේවල් හුවමාරු කරගන්න එහෙම වෙලාවල් තියෙන්න ඕන. ඒව නැති කරගෙන මම කතාවේ ඇලෙන්නේ නැති කෙනෙක් කියලා එහෙම කටයුතු කරන්න බෑ ලෞකික ජීවිතයක් ගෙවනකොටනේ. ලෞකික ජීවිතයේදී ඒවට වෙලාවක් වෙන් කර ගත යුතුයි. හැබැයි තමන්ගේ අරමුණට හානියක් නොවන විදියට. තමන්ගේ අරමුණට හානියක් නොවන විදියට. මොකද නැත්තම් මේ වගේ කරුණු සමහර කෙනෙක් අර අනිකාව මග අරින්න පාවිච්චි කරන්න පුළුවන් නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඕනවට වඩා ගියෝ ඉන්න එපා කියලා. මං ඒක පුහුණු වෙනවා. ඒක අපටිකමනේ. එම නෙමෙයි. අවශ්‍ය දේ කතා කරන්න, අවශ්‍ය දේ අහුම්කම් දෙන්න, සාකච්ඡා කරන්න වෙලාවක් තියෙන්න ඕනේ. ඒත් ඒ කතා වෙහිම වසඟ වූවෙක්, කතා වෙහිම ලොල් වූවෙක් බවට ඔබපත් වුණොත් එතන තමයි පිරිහෙන්නේ. ෆෝන් වල මෙල්ලිලා ඉන්නවනේ පිරිහෙනවනේ. මේ කෝච්චියකවත් එහෙම ෆෝන් වල එල්ලිලා ඉන්න බෑනේ. ඉතින් සමහර විට අපේ රටේ කෙනෙකුට ඕක තේරෙන්නේ නැහනේ. මම කෝච්චියේ ඉන්නේ කතා කරන්න බෑ කිව්වොත් ඇයි කියලා. අයයි අපේ පුරුදු වෙලා තියෙන්නේ බස් වල කවුරු හිටියත් කයියෙන් කියව යන්නනේ. කෝච්චියේ මුළු පෙට්ටියේ ඉන්න ඔක්කොටම ඇහුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිස්සු පොත් බැලුවත් වැඩක් නැහැ. නිදාගත්තත් අපිට අදාළ නැහැ. අපි කියවනවා. මෙහෙම කියවන්න බෑ. එහෙම අපි කතා කරනවා නම් අර කෝච්චි පෙට්ටි දෙක අතර තැනට යන්න ඕනනේ. මිනිස්සු විරෝධය පළ කරනවා. ඒව නීති නෙමෙයි. නමුත්
එහෙම ඩිස්ටර්බ් කරන්නේ නැහැ මිනිස්සුන්ට කාටවත්. ඒ නිසා හොඳට ඔබ අවබෝධ කරගන්න ඕනේ මේ වගේ රටකදී මේ බුදුහාමුදුරුවෝ වදාළ දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ රටවල් වල නිස්කාරණේ කවුරුක්වත් කියව ඉන්නේ නැහැ. නුසුදුසු තැන්වල කතා කර ඉන්නේ නැහැ. අනවශ්‍ය දේවල් කියව ඉන්න වෙලාව වෙන් කරන්නේ නැහැ. ඇත්තටම අපි මේ බණෙන් කියලා දීලා කියව කරව ගන්න උත්සාහ කරන ඒවා මිනිස්සුන්ට හික්මව ගන්න ගොඩාක් දේවල් මේ රටවල් වල ජීවිත ක්‍රමයේම තියෙන දේවල්. මේවා මේ අපේ තියෙන බණ පොත්වලනේ. මේ මිනිසුන්ගේ ජීවිතවල ඒකනේ දියුණු වෙලා තියෙන්නේ. දැන් මේ විදියට ජීවත් වෙන මේ මිනිස්සු කොච්චර දියුණු වෙලාද? ප්‍රශ්න තියෙනවානේ. අර්බුද නැතුව නෙමෙයි මේ තරම් සුසයිඩ් කරගන්නේ කොහෙවත්. ඕන කෙනෙකුට YouTube එකට ගිහිල්ලා සර්ච් කරොත් එහෙම නේද? සුසයිඩ් ෆොරස්ට් ඉන් ජපාන් කියලා. මේ ජපානයේ සුසයිඩ් කරගන්න විශාල ඔය ෆුජි කන්ද ආශ්‍රිත විශාල වනාන්තරයක් තියෙනවානේ. ප්‍රශ්න තියෙනවා. මේ රටවල අඩුපාඩු තියෙනවා. මේ ලෝකේ තියෙන හොඳම ඉස්තරම්ම දේවල් තියෙන රට කියලා කියන්න බෑ. හැබැයි මේ රටවල අපිට ගන්න දෙයක් තියෙනවා. අපිට බලලා හැදෙන්න දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු දේවල් මේ මිනිස්සු ගොඩක් ඒවා කරගෙන යනවා. හැබැයි අපි බෞද්ධ රටක් කියලා කොහෙවත් මෙහි කියන්නේ නැහැ. කියන්නේ නැහැ. රාජ්‍ය වෙනම තියෙනවා, ආගම් වෙනම තියෙනවා, ඒවයි කොටස් ශාඛා ප්‍රශාඛා වෙනම තියෙනවානේ. පන්සල් තියෙනවා, ඔතෙර තියෙනවා, ජින්ජා තියෙනවානේ. පන්සලුයි දේවාලයි වෙනමයි එකටයි වෙනම පවත්තන. කවුරුත් 31 වෙනිදා පන්සල් වලට දේවාල වලටයි යනවානේ. 26 වෙනිදාට පන්සල් වලත් ක්‍රිස්මස්, රටේ හැමතැනම ක්‍රිස්මස්, මුස්ලිම් පල්ලි වලත් ක්‍රිස්මස්, හැමතැනම ක්‍රිස්මස්. මේකේ අමුතු සංස්කෘතියක් මේ රට ඇතුලේ අපි දකින්නේ නේ. හැබැයි ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ බුදුහාඳුරුවෝ වදාළ අපිට දියුණු වෙන්න අවශ්‍ය දේවල් කෙනෙකුට ලෞකිකව හරි ආධ්‍යාත්මිකව හරි දියුණු වෙන්න අවශ්‍ය දේවල් මේ ප්‍රායෝගිකව තියෙනවා. ඔබට පුළුවන් මේ දේවල් ඔබේ ජීවිතේට පුහුණු කරගත්තොත් විශාල සාර්ථකත්වයක් ලබා ගන්න. තුන්වෙනි එක නිධාරාමතා. නින්දට ලොල් වෙන්න එපා. නින්දෙහි වසඟ වූෙක් වෙන්න එපා. මේ රටට ආපු අපේ ළමයි නින්දට වසඟ වෙන්න නෙමෙයි නිදා ගන්න වෙලාවල් නැහනේ. අරුපයිත කරලා ඉස්කෝලේ ගියන් මේස උඩ කී සැරයක් ඇතන් වැටෙනවදනේ. රෑ සමහර වෙලාවට පැය 2යි 3යි නිදා ගන්නනේ. සීතලේ කෝච්චි වල නැගගෙන පාර්ට් ටයිම් කරලා කීයක් හරි වාගෙන ආපහු ඉස්කෝලේ යන්න ඕන. හෝම්වර්ක් කරන්න ඕනනේ. කොච්චර වැඩ තියෙනවද? ඒ නිසා මෙහෙදි ජීවිතේ ජයගත්තු අය කියන්නේ මෙහෙ සෙම්මුංගක්කෝ හරි ඉවර කරගත්තු කෙනෙක් කියන්නේ නින්ද පරාද කළ වැඩ කරපු කෙනෙක් කියන එක. මෙහෙ දයිගක්කු යුනිවර්සිටි ගියා කියන්නේ නින්ද පරද්දලා වැඩ කරපු කෙනෙක් කියන එක. නැතුව මෙහෙ සාර්ථක වෙන්න බෑ. නිදි මතට වහල් වෙලා නින්දෙහි ලොල් වෙච්ච කෙනෙක් වෙලා මෙහි ඉගෙන ගන්නත් බෑ, රැකිරක්ෂා කරන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑ. හැබැයි ඉගෙන ගන්න කාලේ නිමා වුණාට පස්සේ ප්‍රාමාණික නින්දක් නිරෝගීකම පිණිස ඔබ ලබා ගන්නම ඕන. ඔබේ කයට, ඔබේ ඇස් දෙකට විවේකයක් ඕන. මේ කියන්නේ නොනිදා ඉන්න කියලා නෙමෙයි. හැබැයි සීමාවක් නැතුවනේ. නිදා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. මෙහි කොහොමත් රැකිරක්ෂා කරද්දී නම් නිදි කිරා වැටෙමින් කම්මැලි කමෙන් එහෙම වැඩ කරන්න බෑ. පැය 12 නම් 12ම වැඩනේ. කෑමට දෙන ඒ සුළු වෙලාව, තේ එකක් බොන්න දෙන සුළු වෙලාව ඇර අය විනාඩියක් එහෙම වෙන්න බෑ. ඒ වෙලාවමයි. ඒ නිසා හොන්දට මේ රටවල් වල මේවා ප්‍රායෝගිකව කරනවා. ඔබටත් සාර්ථක වෙන්න ඕන නම් නිදිමත පරදා වැඩ කරන්න. නිදිමත පරදා වැඩ කරන්න. ගොඩාක් මහන්සි වෙනවා.
භාවනා කරන කෙනෙකුටත් ඉතින් ලොකුම බාධාව නිදිමතනේ. දහම් අහන කෙනෙකුට ලොකු බාධාවක් නිදිමත, තීන මිද්දනේ. සිතේ සිතුවිලි වලයි තියෙන නිදිමත. පටන් ගන්නකොටම විනාඩි 10යි 15යි නිදි කිරා වැටෙන්න පටන් ගන්නවා මිනිස්සු. භාවනා නම් විනාඩි 10ක්වත් යන්නේ නැහැ සමහරනේ. චූටි වෙලාවකින් එයා නිදි. එහෙම සාර්ථක වෙන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඔය භාවනා කරන කොට දීපු උපදේශ අතර ප්‍රධානයිනේ. මේ අලුයම් කාලේනේ 3:00 උදේ 6:00 කාලේනේ භාවනාවේ නියැලෙන්න උපදෙස් දීලා තියෙන්නේ. ගොඩාක් ඒ මහරහත් භාවයට පත්වෙච්ච උත්තමයෝ ඒ උදෑසනම තමයි නැගිටලා භාවනා යෝගීව කටයුතු කරන්නේ. ඒ වෙලාව හිත එක්තැන් කරගන්නත් හරි පහසු වෙලාවක්. අපිට හොඳට දෙයක් මතක හිටින්නේ නැහැ උදේ පාන්දර. මුලින් නැගිට ගන්න එක අමාරුයි. හැබැයි උදෑසන නැගිටලා පාඩම් කරොත් කොටක් දේවල් හරියනවා. තවමත් නේ මමත් ඉගෙන ගන්න නිසා මම පොඩි කාලෙත් උදේ 4ට නැගිටලා පාඩම් කරේ පිරිවෙනේ ඉගෙන ගනිද්දි. දැනුත් ඉතින් අලුතින් මේ භාෂාව ඉගෙන ගන්න නිසා කොච්චර සීතල වුණත් පාන්දර අඩුම 4:00 5 වෙනකොට නැගිටලා පාඩම් කරනවා. නැතුව අධ්‍යාපනයේ සාර්ථක වෙන්න බෑ. ආධ්‍යාත්මික ජීවිතේ සාර්ථක වෙන්න බෑ. මෙහෙනම් ගිහි ඇත්තන්ට නම් රැකී ආරක්ෂාවල සාර්ථක වෙන්න බෑ නිදිමතත් එක්ක. නිදිමත පරද්දන කෙනෙක් වෙන්න ඕන. නිද්ධාරාමතා නින්දෙහි වහල්ලුනේ නැති කෙනෙක් වෙන්න ඕන. නිදිමතට ලොල්ලුනේ නැති කෙනෙක් වෙන්න ඕන. එතකොට උතුම් නිවන අවබෝධ කරගන්නට ඒ නිදිමත පරදා කටයුතු කරන අයට අවශ්‍ය කරන පරිසරය උදා වෙනවා. මේ කියන්නේ තීන මිද්ද දුරු කරගන්න කියලානේ. මැලිකම දුරු කරගන්න කියලා. තමන්ගේ අරමුණට යන්න තියෙන වේගය අඩාල වෙනවා නිදිමත එක්ක, මැලිකම එක්ක. ඒ පරද්දන්න ඕන. කොයිබ හිටියත් ලෝකේ සාර්ථක වෙන්න නම් මේ දේවල් අවශ්‍යමයි. තමන්ගේ අරමුණ නොවන වැඩවල නොඇලී ඉන්න ඕන. ඊළඟට කතාවෙහි සාකච්ඡාවෙහි සීමාවක් නැතුව ඇලෙන එකෙන් වළකින්න ඕන. අවශ්‍ය දේ කතා කරන්න ඕන. අවශ්‍ය වැඩ කරන්න ඕනනේ. ඊළඟට නින්දෙහි වහල්ුනේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් කරුණු 3ක් ඉගෙන ගත්තානේ. දැන් කරුණු 3ක් ඉගෙන ගත්තා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංගනිකාරාමතාය. සංගනිකාරාමතා කොච්චර හරි අනිත් අයත් එක්ක රංචු ගහෙන්න තියෙන ආසාව, එක් රැස් වෙවි ඉන්න තියෙන ආසාව නිතර ඒකත් පාලනය කරගන්න. ඒකත් පාලනය කරගන්න. අත්‍යවශ්‍ය දෙයට එකතු වෙන්න ඕන. දැන් සප්තපරිහානීය ධර්මවල පාලකයොන්ට කියලා තියෙනවා නිතර රැස් වෙන්න. ඒකේ රටක පාර්ලිමේන්තු එක රැස් වෙන එක නවත්තලා දැම්මොත් නේද? ඒ රට මොන තරම් ඒකාධිපති රටක් වෙයිදනේ. අනෙක් අදහස් වලට ඉඩක් නැති, අනිත් අය දන්නේ නැතුව Tamanට ඕන දේවල් කරන රටක් වෙයි. ඒ නිසා බුදුහාඳුරු දේශනා කළා පාලකයෝ නම් නිතර රැස් වෙන්න ඕන. මොකද ඒගොල්ලන්ට තියෙනවා සාකච්ඡා කරන්න දේවල්. මොකද ඒගොල්ලෝගේ රාජකාරිය ඒක නේ. ඒගොල්ලෝගේ රස්සාව ඒක. ඒගොල්ලෝ රැස් වෙලා තීන්දුව ගන්න ඕන, නීති හදන්න ඕන, ප්‍රතිපත්ති හදන්න ඕන. ගොඩක් වැඩ තියෙනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු එහෙම නිතර රැස් වෙවි ඉන්න ගියොත් මොකද වෙන්නේ? ජීවිතය අවුල් වෙන්න පටන් ගන්නවා. දැන් මලගෙවල් වල තියෙන නේද? ඒ රැස් වෙන්න වෙච්ච හින්දම කොච්චර කාලේ මිනිස්සුන්ගේ නාස්ති වෙලා යනවද? අපේ මලගයක් වුණොත් සතියක් විතර මිනිස්සු ඉන්නවා ඒ ගෙදරට වෙලා. ගොඩාක් අය. ඒ සතියේම ගෙදර මිනිස්සුන්ගේ වැඩත් ඉවරයි. නේද? ගෙදර මිනිස්සුන්ගේ වැඩත් ඉවරයි. එන මිනිස්සුන්ගේ කටයුතුත් ඉවරයි.
ඒක කවුරුක්කත් ඒක තමන්ට සිද්ධ වෙන නේ තමන්ට සිද්ධ වෙන අයහපතක් ලෙස සලකන්නේ නැහැ. එහෙම එන්නම ඕනි කියලා තමයි හිතන්නේ නේ. ගිහින් ඉන්න ඕන රෑ දෙගොඩ හරිය වෙනකන් ඉන්න ඕන. ඊළඟට ඊට පහුවෙනිදට ඒ රැස්වීම් වල ප්‍රතිඵල තමයි ඊට පහුවෙනිදට රස්සාවට යන්න බෑ. පාසලට පන්තියට යන්න බෑ. ඇයි? නිදි වරලා මහන්සි වෙලා සම්පූර්ණයෙන්ම දවස් ඉවරයි. ඊළඟට අනවශ්‍ය තරම් රැස් වෙන්න ගත්ත මෙතෙන්ට එකතු වෙන දේවල් නේ. ගංජා එකතු වෙනවා, හරක්කු එකතු වෙනවා, සූදුව එකතු වෙනවා නේ. ඊළඟට එක එක්කෙනා ගැන ගොසිප් කියවන්නනේ. අනුන්ගේ ඕපදූප කියවන්න ඔය මලගේ වලවල වෙන මොනවද කරන්නේ? සූදුව තියෙනවා, සුරාව තියෙනවා, ගංජා මත්ද්‍රව්‍ය ටික තියෙනවා. ඊට අමතරව ගමේම ඉන්න උපාසකම්මලගේ චරිත සාතික ලියන්න පටන් ගන්නවා නේ. පිරිමින්ගේ, හාමුදුරුවන්ගේ, දේශපාලකයාගේ ඔක්කොගේම චරිත කතා ටික කියෝ රැයක් ගෙවන එක තමයි කරන්නේ. දැන් මොකක්ද ඒකේ ප්‍රොඩක්ටිවිටි එක? දැන් එහෙම කතා කර රැයවල් කොච්චර අපේ රටේ පහන් වෙලා තියෙදනේ. රට වෙනස් වුණාද? අපේ සමාජයේ යහපත් තත්ත්වයට ආවද? කී තැනක මිනිස්සු එක එක්කෙනා ගැන විවේචනය කර පැය ගණන් රැස් වෙලා ඉන්නවද? ඵලදායි කිසිම වෙනසක් අපේ සමාජයේ උනේ නැහැ. උනේ කාගේ හරි ගෞරවයක් තිබුණා නම් ඒක කෙලසා දාපු එකනේ. කාට හරි උසුළු විසුළු කළා, සමච්චල් කළා, නිନ୍ଦා පහස කරලා පොඩි මහා කරුම රහක් වින්ද එකනේ. ඒ රහ විඳීම ඇර වෙන මොනවත් විශේෂ ඵලදායි දෙයක් බොහෝ හමුවල සිට වෙලා නැහැ. දැන් මේවයි හමුවක් වෙනවන නේද? යෝයකු කරනවා නේ. මුලින් ඒකට වෙලාවල් යොදා ගන්නවා හමුවකට. ඊළඟට හමුවේ මොනවද කරන්නේ කියලා නේද? ඒකේ තියෙනවා අපි පළවෙනියෙන් කතා කරන්නේ මොනවද? දෙවනියට අපේ අවධානය මොනවද යොමු කරන්නේ? පන්තියට ගුරුතුමාවත් එයා මුලින්ම බෝඩ් එකේ එක කෙලවරක යොතේ එකනේ. අද දවසේ වැඩ පිළිවෙල. අද අපි පන්තියේ කතා කරන්නේ මොනවද? සටහන් කරනවානේ. අන්තිමට ඒ පැය කීපේ ඉවර වෙනකොට අර මුළු ඔක්කොම සැලැස්මම එකින් එකට ටික් දානවා. මේක ඉවරයි, මේක ඉවරයි, මේක කරන්නේ. සමහර වෙලාවට අපේ හමුවල යන්න ඔන්න මෙන්න තියලා තමයි අදාළ මාතෘකාව කතා කරන්නේ. ඉතින් සමහර වෙලාවට ඒ හමු එකක්වත් ඵලදායීව නිම වෙන්නේ නැහැ. ගොඩක් ඒවා. ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ කාලය, තමන්ගේ ජීවිතය අපතේ යෑමක්, අපරාධයකට ලක් කර ගැනීමක් විතරක් නෙමෙයි. අනෙකාටත් ඒ හානිය අපි කළා වෙනවා. ඒ නිසායි මා ඔබට බුදුදහමට අනුව යෝජනා කරන්නේ නොසුදුසු, අදාළ නැති, විධිමත් බවක් නැති කිසිම හමුවකට සහභාගී වෙන්න ඕනේ අපි. තරහ වෙන්න පුළුවන්, ගොඩාක් අය රැස් කකා අපි වටා නොඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ ඒක. මොකද රස්තියාදු වෙන්න කාත් එක්ක වක්කත් අපිට වෙලාව වෙන් කරන්න වුණොත් කොහොමද එහෙම ජීවත් වෙන්නේ? කොහොමද අපි ඵලදායී ලෙස අපේ දවස නිමා කරන්නේ? දවස ඉවර වෙනකොට මහා කලකිරීමක් එනවානේ. දවසම ඉවර වුණා කියලා. කිසි වැඩක් නැහැ. ඉගෙන ගත්තෙත් නැහැ, වැඩක් කරෙත් නැහැ, පොතක් බැලුවෙත් නැහැ. අවශ්‍ය දෙයක් කතා කරෙත් නැහැ. අන්තිමට දවස නාස්ති වුණා විතරයි කියලා එකනේ. එහෙම හමු පුළුවන් තරම් අඩු කරන්න. ගිහියෝ විදියට ඉන්නකොට ඉතින් එහෙම හමු එකක්වත් නැතුව ඉන්න බෑ. ඒ වගේ හමු තමයි 90%ක් හම්බ වෙන්නේ නේ. ඵලදායි මොකක් හරි අර්ථාන්විත හමුවීම්, සාකච්ඡා, රැස්වීම් ඒව තියෙන කොට අඩුවෙන් ගෘහස්ත ජීවිත ගෙවද්දි ඒ උනත් පුළුවන් තරම් ඔබට සාර්ථක වෙන්න ඕන නම්
ඒවා ඉතින් උපායශීලීව මගාරින්න ඉගෙන ගන්න ඕනනේ. දැන් සමහරව ඒක බලන් ඉඳලා කියයි හරි කට්ටයි එයා එයාගේ වැඩේ විතරයි කරගන්නේ. එහෙම කිව්වට ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව ඔබ සාර්ථක වුණොත් ඔබට ඕන කෙනෙකුට අවශ්‍ය වෙලාවක උදව් කරන්න පුළුවන්. ඔබ කියව ඉඳීමෙන් ඔබට පළක් වෙන්නෙත් නෑ. අනෙකාට උදව්වක් කරන්න පුළුවන් පසුබිමක් ජීවිතේ ඇති වෙන්නෙත් නෑනේ. එතන බුද්ධිමත් වෙන්න. බුදුහාඳුරෝ කියපුවා අහන්න. බුදුහාමුදුරෝ කියපුවා ඇහුවොත් වරදින්න විදියක් නෑ. මේ හැමදේම බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙනවා. බෞද්ධයන්ට වෙන මුකුත් ඕනේ නැහැ. බුදුහාඳුරෝ කියපු ටික කරනවා නම් ඇති. හරියන්න. දැන් බලන්න මේ කරුණෝනේ. මේවා මේ රටවල් වල ලෝකේ බොහෝ රටවල් වල පොසිටිව් තින්කින් වලනේ මහා ප්‍රොඩක්ටිවිටි එක දියුණු කරගන්න කරන දේශනවල මූලික කොන්සෙප්ට් නේ. මූලික සංකල්ප මේවා. මේ වගේ කරුණු ටිකක් කියලා දෙන්න කොච්චර සල්ලි අය කරනවද? කොච්චර සල්ලි අය කරනවද? මේ ජීවිතය කළමනාකරණය කරගන්න ආයතන කළමනාකරණය කරගන්න කියන දේශනවල පවත්වන කතාවල මේ මූලික සංකල්ප මේවා. හැබැයි මේ හැම දෙම බෞද්ධයාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිලා තියෙන බෞද්ධයාට කියන්නේ ලෝකෙටනේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මේ බෞද්ධයින්ට නෙවෙයිනේ. ලෝකවාසීන්ට. නමුත් මේ අපි දැන් බෞද්ධයෝ නෙමේ වහන් ඉන්නේ. බෞද්ධ නොවන කෙනෙකුට උනත් ඔබ මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වෙනවා නම් බුදුහාමුදුරුවෝ කියපු මේ දේවල් පිළිපැද්දොත් ඔබ කොයි ආගමේ වුණත් කොයි සමාජයට කොයි ජාතිකත්වයට අයිති වුණත් ඔබට ඉතාම ඉහළ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මුළු ජීවිතේම ඵලදායීතාවයනේ. ඵලදායීතාවය ඉහළට ගෙන යන්න පුළුවන්. මේ තථාගතයන් වහන්සේගේ ගැන්වීම අපේ පුහුණු කරගන්න ගත්තොත්. දැන් අද ඔබ වෙලාව වෙන් කරගෙන ඵලදායී දෙයකට හමු වෙලා තියෙනවා. හරි. හැබැයි හැම හැන්දෑවකම මේම හම්බ වෙන්න බෑනේ. හැම හැන්දෑවකම මේම හම්බ වෙන්න බෑ. බනහන්ඩවත් හැම හැන්දෑවකම මුණ ගැහෙන්න බෑ. බෑ. මොකද ඔබට මෙහි තව ගොඩාක් රාජකාරී තියෙනවා. ඒත් අවශ්‍ය වෙලාවෙදී කොයි රටේ හිටියත් අපි බණ ටිකක් අහන්න ඕන. ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න ඕන. පිනක් දහමක් කරගන්න ඕන. ලෞකික ජීවිතේ විතරක් නෙමෙයි අපිට තියෙන්නේ මේ භවයේ. අපේ ආධ්‍යාත්මික කටයුතු වලටත් අපේ එකතු වෙන්න ඕනේ, ක්‍රැස් වෙන්න ඕනේ. මෙහෙත් ක්‍රැස් වීමනේ අගය කරන එකක්. හමුව අගය කරන එකක් මේ වගේ රටවල් වල. හැබැයි දර්ශනයක් ඇතුව, දැක්මක් ඇතුවනේ, වැඩපිළිවෙලක් ඇතුව කෙරෙන සාකච්ඡා හමුවීම් තමයි මෙහි අගය කරන්නේ. දියුණු වෙන මිනිස්සු අනර්ථවත් හමුවීම් වලින්, නිෂ්ඵල හමුවීම් වලින් පුළුවන් තරම් අයින් වෙනවා. මා ඔබට යෝජනා කරනවා පුළුවන් තරම් ඒ දේවල් වලින් බැහැර වෙලා ඉන්න උත්සාහ කරන්න. දියුණු වෙන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන්. හරි. ඊළඟ කාරණේ. ඉන්ද්‍රියෙහි අගුත්වද්වාරතා. ඒ කිව්වේ දැන් අපේ ඇහැ තියෙනවා, කන තියෙනවානේ, දිව, නාසය, ශරීරය මේවටනේ ඉන්ද්‍රියන් කියන්නේ. මේ ඉන්ද්‍රියන් නොවැසූ එක්කෙනෙක් වුණොත් එයා පිරිහෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ ඉන්ද්‍රියන් Tamanට අරමුණක් තියෙනම් වහපු එක්කෙනෙක් වෙන්න ඕන. අහපු කියන්නේ ඇස් දෙක අන්ධ කරගත්තු කියන එක නෙමෙයි. ඉන්ද්‍රියන් වහනවා කියන්නේ මොකක්ද? ඉන්ද්‍රියන් වහනවා කියන එකේ අදහස තමයි ඇහැ තිබුණට, රූප පෙනුනට, දකින රූපෙත් එක්ක සංකල්ප ලෝක හදාගෙන ඒවයි උමතු උණු කෙනෙක් වෙන්න යන්නේ නැති එක. ඇහෙන සද්දෙත් එක්ක මත් වෙලා, මුසපත් වෙලා, ඒවයි මුසපත් වෙලා, උමතු වෙලා, ඒවා මත්තෙම දවස ඇහෙන හඬත් එක්ක ගමන් කරවන කෙනෙක් වෙන්නේ නැති එක. මේ විදියට ශබ්ද එක්ක, රස එක්ක, ස්පර්ශ එක්ක
අපිට මේ ඉන්ද්‍රියන්ට අරමුණු හම්බ වෙනවා. ඒත් අපිට තියෙන්න ඕන මේවට විනයක්. ඒකයි මේ කියන්නේ. ඔබ මොනවා හරි දෙයක් රූපවාහිනිය හරි නේ YouTube එකේ හරි Facebook එකේ හරි බලන්න. හැබැයි ඒකට තියෙන්න ඕන විනයක්. කොච්චර වෙලාද? මොනවද බලන්නේ නේ? ඇයි බලන්නේ? විනයක් තියෙනවා. ගොඩාක් අයට පාඩමක් කරගන්න බැරි වටේටම ෆෝන් හදන් පටන් ගන්න පොඩ්ඩක් ඔබනෝ ආයෙත් Facebook එකේ උඩට පහළට රවුමක් ගහලෙනවා ආයෙ චුට්ටක් ඔන්න පොත බලනවා මේ ලෝකේ දෙයක් ඔලුවට යන්නේ. ඒ කියන්නේ වැරදිච්ච තැන් අපිට පැටලිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු විදිහට අපේ දෙයක් ගන්න ඕනි නම් වහන්න ඕනි ටික වහන්න ඕන මුලින්. දකින රූප එක්ක ඇහෙන රස එක්ක අත්විඳින්න ලැබෙන රස එක්ක සුවඳ එක්ක ස්පර්ශ එක්ක අපි වෙලාව වෙන් කරන්න ගත්තොත් වෙලාව ගත කරන්න ගත්තොත් මතක තියාගන්න අපි දන්නේම නැතුව අපේ කාලය අපිට අහිමි වෙලා යනවා. අපි පිරිහෙන තත්ත්වයටපත් වෙනවා. අපිට දියුණු වෙන්න බැරි වෙනවා. ඉන්ද්‍රිය සංවරයනේ. මේකේ තව විදියකට කිව්වොත් මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියේසු ගුප්තද්වාරෝ හෝති. වහන ලද ඉඳුරන් ඇති කෙනෙක්. ඉඳුරන් සංවර කරගත්තු කෙනෙක්. මේ නිදහස තියෙනවා. ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් වලටනේ පංච ඉන්ද්‍රියන්ම පිනවන්න ඕන නම් මෙහි නිදහස තියෙනවා. මේ කවුරුත් අහන්නේ නැහැ නේ ඔයයි මෙතන ඉන්නේ කියලා. ඔයයි මේක ඇතුලේ ඉන්නේ. මොකක්ද ඔයාගේ හේතුව? අහන්නේ නැහනේ. හැබැයි මෙහි ඔබට විනයක් හදාගත්තොත් මේ වගේ සියලු දේවල් වලට නිදහස තියෙන තැනකත් නාස්ති නොවි ඉන්න පුළුවන්. නොපිරිහි ඉන්න පුළුවන් නේ. විනාශ නොවි ඉන්න පුළුවන්. හැබැයි ඔබට විනයක් හදාගත්තේ නැතොත් අන්න එතෙන්දී ඔබේ පිරිහීම ඔබ විසින්ම උදා කරගන්න. ඔබේ පිරිහීම ඔබ විසින්ම උදා කරගන්න. එයයි ඉන්ද්‍රිය සංවර නොකර හම්බ වෙන අරමුණු වල වසඟ වෙලා වහල් වෙලා පැය ගණන් ඔබ නාස්ති කරගන්න හින්දා. බුද්ධිමත් තමන්ගේ ඉඳුරන් එක්ක කොයි සීමාවෙද වැඩ කරන්නේ? කොයි සීමාවෙද ඉන්ද්‍රියන් පිනවන්නේ? කොයි සීමාව දක්වාද ඉන්ද්‍රියන් පිනවන්නේ නැත්තේ? මොන අරමුණු එක්කද වැඩ කරන්නේ? මොන අරමුණු එක්කද වැඩ කරන්නේ නැත්තේ? තමන්ට තියෙන්න ඕනේ අදහසක්. තමන්ට ඒ ගැන නිගමනයක් ගණන් හැදීමක් තියෙන්න ඕන. මේ ඔක්කොම කියලා දෙන්නේ ඉලක්කයක් තියේ නම් විතරයි ඈ. ඉලක්කයක් නැති අයට මේකක්වත් වැඩගත් නැහැ. මේ ඔක්කොම කරදර කතා. තේරුණා? ඉලක්කයක් අරමුණක් නැති මිනිස්සුන්ට මේ වගේ එකක් අහන් ඉන්නකොට හිතෙන ඔළුව කනවා කියලා. නේ? අපිට ඕන විදිහට ඉන්න දෙන්නේ නැතුව ආමතුරුව විකාර කියවනවා කියලා නේ. ඒ කියන්නේ අරමුණක් නැති මිනිස්සෙකුට මේ ඔක්කොම කරදර. මේවා මේ අහන් ඉන්න නෙමෙයි දුවන්න හිතෙන උපදෙස්. මොකද මේ තමන්ගේ ඇත්තටම කිව්වොත් මේ කියන්නේ ඇඩික්ට් වෙච්ච දේවල් වලින් අයින් වෙන්න කියලානේ. අනවශ්‍ය දේවල් වලට ඇඩික්ට් වෙන්න එපා කියලා මේ කියන්නේ අබ්බැහි වලින් ගැලවෙන්න මේ කියලා තියෙන්නේ. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භෝජනයෙහි අමත්තඤ්ඤුතා අන්තිම කාරණේනේ. ඒකවේ පමන දැන කැම කන කෙනෙක්. පමන දැන කැම කන කෙනෙක්. බලන්න ඒකත් දියුණුවට සම්බන්ධ. පමන දැන කැම කන්නේ නැති වුණොත් ඒකට කියනවා භෝජනේ අමත්තඤ්ඤෝ කියලා. පමන දැන කැම කන කෙනෙක් වුණොත් භෝජනේ මත්තඤ්ඤෝ කියලා. මාත්‍රාව. ඇයි? භෝජනයයි ජීවිතයයි ලොකු සම්බන්ධයක් තියෙනවා. ප්‍රමාණය දන්නේ නැතුව කෑවොත් එහෙමනේ. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. ඔයගොල්ලන්ට දැන් කිලෝමීටර අඩුම 200ක් විතර ට්‍රැවල් කරන්න තියෙනවා.
කොල්ලෝ ලොකු ආහාරයක් ලොකු මීල් එකක් ගත්තොත් රැට පමණට වඩා කෑවොත් හොඳම දේ තමයි යන්නේ නැතුව පාකින් ඒරියා එකකට වෙලා නිදා ගන්න එක. නැත්තම් මේ අධිවේගී මාර්ගයක අනුතරකට ලක් වෙන්න තියෙන ඊටකඩ වැඩිනේ නිදිමතේ. නිදිමතේනෝ අධික ආහාර ගැනීම කියන්නේ. අධික ආහාර ගැනීම කියන්නේ නිදිමතට හේතුවක්. ඊළඟට අධික ආහාර ගැනීම කියන්නේ මාත්‍රාව නොදැන ආහාර ගැනීම කියන්නේ බොහෝ ලෙඩවලට හේතුවක් නේ. බොහෝ ලෙඩවලට හේතුවක්. එහින්දා හැමතිස්සෙම තමන්ගේ කායික සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න. මත කිසිම අරමුණක් ජය ගන්න බෑ අවශ්‍ය ප්‍රමාණයට කෑවේ නැතත් අනවශ්‍ය තරම් කෑවත් නේ. දෙකම මාත්‍රාව ඉක්මීමක් නේ. අවශ්‍ය ප්‍රමාණයට කෑවේ නැතත් මාත්‍රාව ඉක්මවා යෑමක්. අනවශ්‍ය තරම් කෑම ගත්තත් මාත්‍රාව ඉක්මවා යෑමක්. බේත් වගේනේ. බේත් බොනකොටනේ අපිට මාත්‍රාවක් කියන්නේ. අපෙති එකයි උදේට. අපිට ලෙඩ ඉක්මනට සනීප කරගන්න ඕනේ කියලා අපි දෙකක් බොන්න. තව ලෙඩක් හැදෙනවා. ඒයි අපිට අපි කියමුකෝ sugar control කරන්න නේ. diabetic වලට. අපිට පෙත්තක් බොන්න කියන උදේට. අපි පෙති දෙකක් බෙවුවා. ඊළඟට සීනි අඩු වෙලා ගිහිල්ලා සමහර විට කොහොම තත්ත්වයට උනත්පත් වෙන්න පුළුවන්. මුළු ජීවිතේම ඉවර වෙන්න පුළුවන් එතන. මත්ඤ්‍යතා. මාත්‍රාව හරියටම අඳුනගන්න. මාත්‍රාව. සීමාව හරියටම ලකුණු කරගන්න. කෑම කන එකේ පානයන් නේද? හැම දෙයකදීම ආහාර පාන දෙකේදීම මාත්‍රාව දැනගන්න ඕන. පමණ දැනගන්න ඕන. පමණ දන්නේ නැතුව කන්න බොන්න ගියාම පිරියනවා. මෙහි මිනිස්සු මත් වතුර බොනවානේ. පමණ දන්නේ නැතුව බොන මිනිස්සු නේද? ප්‍රමාණයකට බොන්න කියලා බුද්ධාගමේ කියන්නේ. බුද්ධාගමේ කියන්නේ මත් වතුරෙන් අයින් වෙන්න කියලා. අඩුම තරමින් මත් වතුරෙන් අයින් වෙන්නේ නැත්තම් ප්‍රමාණය දැනගෙනවත් බොන්න ඕනනේ. මත් වතුරෙන් අයින්ම වෙන්න කියලා බුද්ධාගම කියන්නේ. ඒත් සමහර උදේටත් බොන නේ. රාජකාරියෙදිත් බොන. සිංහල මිනිස්සු ඉන්න මේ රටට ආපු. දවසෙම බීලා. රත්තු වෙලානේ. වැනි. ඉතින් රස්සා නැති වෙනවා. ගන්නෙ නැ තැනකට. කොච්චර අවනම්බුවක් වෙනවද අපේ රටටනේ. එවැනි කෙනෙක් ශ්‍රී ලංකන් මනුස්සෙක් ඒ විදිහේ කියලා දැනගත්තම ඊළඟට මේ රටවල මිනිස්සු හිතන්නේ ඔක්කොම එහෙමයි කියලා. නේ? ශ්‍රී ලංකන් ජින් කිව්වම ඔක්කොම එහෙමයි කියලා හිතනවානේ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩවලින්. ඒ හින්දා ඔබ කවදාවත් ඔබගේ රාජකාරිය කරනකොට පමණ ඉක්මවලා ප්‍රමාණ ඉක්මවලා ඔය කිසි දෙයක යන්න එපා. තරුණ කාලේ ඕගොල්ලෝ නම් දුම් වැටි උරන්න, මත් වතුර බොන්න මේ රටේදී පුරුදු වෙන්න එපා. දැබ්බැහි වුණොත් ඉවරයි. හරි කරදරවල වැටේ. සල්ලිත් නාස්ති වෙයි නේද? මේ හයිවේ වල වාහනේ ලෝලා අහුනොත් ඒ වගේ දේවල් පාවිච්චි කරලා ලයිසන් අවලංගු වෙයි. ඔක්කොටම වැඩිය හිතන්නවත් බැරි වෙලාවක ලොකු අනතුරු වෙලා මුළු ජීවිතේම උනත් නැති වෙලා යන්න පුළුවන්. මොකද මේ රටේ මිනිස්සු අඩුම විනයක් තියෙනවා. බීපු දවසට ටැක්සි එක යන්නේ. බීපු දවසට කෝච්චිය යනවා. යන්නේ නැහැ තමන්ගේ වාහනේ. වාහනේ අතට ගන්නෑ. මෙහි පීලා වාහනේ ලෙව්වොත් තියෙන දඬුවම්නේ. බීපු මිනිහටත් දඬුවම්. ඒ පාටිය ඕගනයිස් කරපු මිනිහටත් දඬුවම්. නේ. ඊළඟට එයා යාළුවෙක්ගේ කාර් එකක් අරන් නම් ඇවිල්ලා තියෙන්නේ. ඒ කාර් එක දීපු යාළුවටත් ඒ ඔක්කොටම තියෙනවා දඬුවම්. එහෙම තමයි නීතිය හැදිලා තියෙන්නේ මේ රට. සවරද්ද ගන්න එපා. පුළුවන් උපරිම 100%ක් උත්සාහ කරන්න ඕන මත් වතුරට මත් ද්‍රව්‍යයට ඇබ්බැහි නොවී ඉන්න මේ රටේ. කවුරු හරි කෙනෙක්
එහෙම හැබැයි වෙලා නම් එයාට නවත්ත ගන්න උදව් කරන්න. නවත්තන්නෙම නැතිනම් අඩුම ඒකේ ප්‍රමාණය අඳුන ගන්න. එයාට මඟ පෙන්වන්න. ඒකත් ලොකු පිනක්. දැන් විනාශ වෙලා යනවානේ. නාස්ති වෙලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මත්ද්‍රව්‍ය මත් අතුර නෙමෙයි කෑමවත් ප්‍රමාණයට වැඩිය ගන්න එපා. ඒක විසක් වෙනවා. විසක් වෙනවා. බේතක් හරි වහක් බවට පත් වෙනවා ප්‍රමාණිකමව. ඒක ඊටාම යහපත්. ඒ නිසා ඔන්න ඔය කරුණු 6 නේ. ඔය කරුණු 6 ඔබ ඔබේ ජීවිතයේ සාර්ථක කරගන්න. ඒක ආධ්‍යාත්මික අරමුණක් වේවා, ලෞකික අරමුණක් වේවා. දැන් මෙහෙනම් ඔබ ඇවිල්ලා තියන්නේ ලෞකික අරමුණකටනේ. ඒ අරමුණ සපුරා ගන්න ඔබට අතිශයින් වැදගත් මේ කරුණු 6. මේ කරුණු 6 හොඳට මෙනෙහි කරන්න. නිතර අහන්න. තමන්ගේ හිත කඩන් වැටෙනකොට අරමුණෙන් අනිත් පැත්තට යනවා පේනකොට මේ දේශනාව බුද්ධ පුතුන් YouTube නාලිකාවට හෙට උදේට එකතු වෙනවා. බුද්ධ පුතුන් YouTube නාලිකාවට ගියාම ඔළුව විසිරීලා යන වෙලාවල් වල නැවත අහන්න. අහමින් තමන්ගේ ඉලක්කයට තමන්ගේ හිත එක්තැන් කරන්න. මොනවද මගේ තියෙන දුර්වලකම්? මොනවද මගේ තියෙන අඩුපාඩු? හොඳට බලන්න. ඉතින් අද හෝරාවක පමණ කාලයක් මේ ධර්ම දේශනාව අපි සේක සූත්‍රය අසුරු කරගෙන අංගුත්තර 6 වෙනි නිපාතේ දේවතා වග්ගයේ තියෙන සේක සූත්‍රය අසුරු කරගෙන මේ සිද්ධ කළේ ශාමලී දුවගේ ජන්මදිනය. ඒ වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම මූලිකව සිද්ධ කළේ. ඉතින් දුර බැහැර ගෙවාගෙන යාළු හිත මිත්‍රයින් එක්ක මේ සේනාසනයට කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම දේශනාව පවත්වලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුන් පූජා කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ පින් කුසල් අත්පත් කරගත්තා. රැස්වුණු සියලුම පින් කුසල් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ දුවගේ ආදරණීය අම්මට තාත්තට සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට ඒ වගේම මේ පින්කමට ආපු මේ තරුණ දූල පුතාලා හැම දෙනාගේම පවුල්වල සියලු දෙනාට මේ දුව දරුවන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කරදර බාධක දුරු වේවා. ශාමලී දුවටත් තමන්ගේ අනාගතය, තමන්ගේ අරමුණු, තමන්ගේ සිතුම් පැතුම් සපුරා ගන්නට දෙවියෝ උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. ආදරණීය ඔබ හැම දෙනාගේම මව් දෙමව්පියන්ට වගේම මේ දේශනාවට සජීවීව හුම්කම් දුන්නු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසගේ ආදරණීය මව් දෙමව්පියන්ටත් ඔබ හැම දෙනාටම ලංකාවාසීන්ට, ලෝකවාසීන්ට සියලු දෙනාට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව සුවපත් බව උදා කර ගන්නට සියලුම ආකාරයේ ආශිර්වාදය සැලසේවා. දෙවියෝ ඔබට උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වී මේ ගෞතම බුද්ධ ශාසනය තුලදෙම උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ශාමලී දුවගේ පවුලේ මිය ගියපු අත්තම්මල සියලා කවුරු හරි ඉන්නවා නම් ඒ හැම දෙනාටත්, ගෙදර ජීවත් වෙලා මිය ගියපු සියලුම සුරතල් සතුන්ටත්, ඒ වගේම නුවන් සුරංග සොහොයුරාගේ නමින් මිය ගිය දෙමව්පියන් ඇතුළු ඒ පවුලේ මිය ගිය සියලුම ඥාතීන්ටත්, මේ ආපු අනෙකුත් තරුණ දුවදරුවන්ගේ පවුල්වල මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා. ඔබ හැම දෙනාගේම මේ භවයේ නෑයන් වගේම සසර ගමනේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මේ උතුම් පින් කුසල් බලයෙන් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, ෆුජි සුගත සෙනසුන, කංසායි සුගත භාවනා මධ්‍යස්ථානය ඇතුළු ඒ අපේ සේනාසනයන්ගේ ආධිපත්‍ය හොබවන පූජනීය හුරුළුනික වැවේ සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු සේනාසනයන්හි වැඩ සිටින මහා සංඝ රත්නයටත්,
තුම් සද්ධර්ම දේශනාව සමග එකතු වුණු පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම බණ අහපු ඔබ හැම දෙනාටත් පින්කමේ දායකත්වයේ ගත ශ්‍යාමලී දුව ඇතුළු සියලු දෙනාටත් මේ උතුම් පින කුසලය පාරමිතාවක් වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේම ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අදහුම්කම් දීපු දේශනාවද පාරමිතාවක් වේවා. උතුම් නිවනම සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරම්ති තී. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණින් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සාදු සාදු සාදු.